ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනාධිපති මහරගම ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් කෑගල්ල අරුග්ගම්මන සෝමා ගුණවර්ධන මහත්මිය ප්‍රධාන පිරිස, පානදුර නල්ලූරුව කේ සමරජීව මහත්මයා සමග ශ්‍රියානි ධම්මිකාද සිල්වා මහත්මිය, හෙම්මාතගම වේරගොඩ යූජී ඥානවතී මහත්මිය ඇතුළු පිරිස සමග කෑගල්ල දේවාලෙගම සිරිවර්ධන නිවසේ රංජිත් සිරිවර්ධන මහත්මයා ප්‍රධාන සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා. සදහැවතුනේ, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදීත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ පීති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය uppannasva pīti sambojjhangassa භාවනාය පාරිපූර්යාති. සදහවත් කාරුණික පින්වතුනි, බුදුබණ ඇසීම මෙලොව ජීවිතය පමණක් නෙවෙයි, පරලොව ජීවිතය සුවපත් කරගන්ටත් දුක්ඛිත සංසාර ගමනෙන් එතරව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ උතුම් නිර්වාණය සලසා ගැනීම පිණිසත් හේතුවන කාරණාවක් බවට පත්වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස, අවිද්‍යාව දුරු කිරීම පිණිස, එහෙමත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන පියවරක් පිළිබඳව සාකච්ඡා කරන්න. මේ ඇත්තෝ අහලා තියෙනවා බොජ්ජංග සූත්‍ර. පිරිත් පොතේ බොජ්ජංග සූත්‍ර තිබෙනවා. කස්සපත් තේර බොජ්ජංගය ආදී වශයෙන්. මේ බොජ්ජංග සූත්‍රවල අන්තර්ගත වෙනවා බොජ්ජංග 7ක් පිළිබඳව. බොජ්ජංග කියන වචනේ තේරුම බෝධි අංග. බෝධි කියලා කියන්නේ අවබෝධය. අවබෝධය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනීම. තත්ත කතමා අවිජ්ජා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක පිළිබඳව අවබෝධ නොකිරීම, දුකට හේතුව තණ්හාව පිළිබඳව අවබෝධ නොකිරීම, දුක නැති කිරීම නිවනයි කියන එක අවබෝධ නොකිරීම, නිවන සලසා ගන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ නොකිරීම. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතු වන පියවරක්, අංගයක් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට පීති සම්බොජ්ජංගය, ප්‍රීතිය නම් වූ ධර්මාවබෝධය පිණිස හේතු වන පියවර ගැන කතා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ජීවිත ගමනේ විවිධ ඉලක්ක අපට තිබෙනවා. විවිධ අරමුණු අපට තිබෙනවා. ඒ අපි බලාපොරොත්තු වන ඉලක්ක සඳහා, අරමුණු සඳහා ගමන් කරනකොට ඒ අරමුණු
ජයග්‍රාහී ලෙස අත්පත් කර ගැනීම සඳහා අප තුළ තිබිය යුතුම කාරණයක් තමයි උත්සාහය, වීර්ය. දැන් ප්‍රීති සම්බොජ්ජංගය පිළිබඳව කල්පනා කරනකොට, කතා කරනකොට එය ධර්මාවබෝධය පිණිස හේතු වන ප්‍රීතියක් ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන ප්‍රීතියක් ගැනයි කතා කරන්නේ. එනමුත් මේ ප්‍රීතිය කියන වචනය පිළිබඳව කල්පනා කළොත් මං පැහැදිලි කරලා දෙන්නේ අනෙකුත් අපේ ඉලක්ක වෙතට යන්නත් මේ ප්‍රීතිය කියන එක අත්‍යවශ්‍යයි කියන එක පැහැදිලි කරන්න. එතකොට මේ ප්‍රීතියේ කොටස් තිබෙනවා. ඒ කොටස් ගැන අපි කතා කරන්න ඕන. මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕන කාරණාවක් තිබෙනවා. අපි යම්කිසි ඉලක්කයක් වෙතට යන්න ගමන ආරම්භනකොට යම්කිසි බලාපොරොත්තුවක් හිත තුළ රඳවගෙන ඒ බලාපොරොත්තු වෙච්ච තැනට ගමන් කිරීම පිණිස අපි ආරම්භ කරනවා උත්සාහය, වීර්ය. ඒ වීර්ය ප්‍රගුණ කරගෙන යනකොට ඒ දක්වා සිදු කළ වීර්යයේ ප්‍රතිඵල අපට භුක්ති විඳින්න හම්බෙනවා. එතකොට දැන් දියුණුව පිණිස හේතු වන වීර්ය වඩනකොට දියුණුව පිණිස හේතු වන ප්‍රතිඵල අපට පේන්න ලැබෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යයාගේ බලාපොරොත්තුවක් තිබෙනවා, ඉලක්කයක් තියෙනවා විශ්වවිද්‍යාලයට යන්න. එමත් නැත්නම් ඊටත් එහා ගියපු බලාපොරොත්තුවක් ගැන ගත්තොත් හොඳ වෘත්තියක් කරන්න. සමහරක් විට දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් නීතිඥයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ මූලික අරමුණක්, ඉලක්කයක්, බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ඒ අනාගත බලාපොරොත්තුව සඳහා යන්න, ඒ ඉලක්කය වෙතට යන්න ඒ ශිෂ්‍යයා යම්කිසි උත්සාහයක්, වීර්යයක් ආරම්භ කරනවා. ඒ වීර්ය වඩනකොට, ඒ වීර්ය ප්‍රගුණ කරනකොට ඒ බලාපොරොත්තු වෙච්ච ඉලක්කය වෙතට යන්න අවශ්‍ය කරන මාර්ගයේ ගමන් කරනකොට ඒ අතරේ තමන්ට වීර්ය නිසා ලැබෙන ප්‍රතිඵල ඉලක්කය වෙතට ශක්තිමත්ව උදාසීන නොවී යන්න හේතු වන කාරණයක් තමයි ප්‍රීතිය. දැන් හොඳට පාඩම් කරනවා, ගුරුවරුන් ගන්නන දේ අහගෙන ඉන්නවා, ඒක කරන්න වීර්යය තියෙන්න ඕන. ඒ වීර්යයේ ප්‍රතිඵලයක් හැටියට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනකොට විශිෂ්ට ජයග්‍රහණ ලැබෙනවා. එතකොට අර වීර්යයේ ප්‍රතිඵලයක් තමයි විභාගයේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තමන්ට දැනෙනකොට ඇති වෙනවා ප්‍රීතිය, සතුට. එතකොට එක කඩයිමක් පසු කරපු ඒ ශිෂ්‍යයා ඊළඟට වීර්යය නොනවත්වාම තවත් වර්ධනය කරගෙන උසස් පෙළ විභාගයත් විශිෂ්ට ලෙස සමත් වීම පිණිස මහන්සි ගන්න. මොකද අර ප්‍රීතිය, සතුට ආවා. උත්සාහය ඉලක්කය වෙතට ගමන් කරවීම පිණිස තමන් බලාපොරොත්තු වන අරමුණට යාම පිණිස හේතු වන සාධකයක් ප්‍රීතිය. වීර්ය වඩනකොට සතුට එන්න තරමට ඒ වීර්ය වර්ධනය වෙනවා. වීර්ය ශක්තිමත් කරන මාතෘකාවක් ප්‍රීතිය. වීර්ය ශක්තිමත් කරන මාතෘකාවක්. එතකොට ආර්ථිකමය වශයෙන්ුත් එහෙමයි. මහන්සි ගන්නකොට, දවසින් දවස දියුණුව ඇති වෙනකොට, ලාභ ලැබෙනකොට තමන්ට ප්‍රීතියක් ඇති වෙනවා. මගේ මේ වෙහෙසේ ප්‍රතිඵල මේ මම ලබන්නේ. එහෙනම් තවත් වෙහෙසුනොත් මට තවත් ප්‍රතිඵල මීට වඩා ලබන්න පුළුවන්. අන්නේ සතුට තමන්ව
ශක්තිමත් තැනකට අරගෙන යනවා. ඒ නිසා මේ ප්‍රීතිය කියන එක අපට අත්‍යවශ්‍යයි දියුණුව පිණිස. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව කල්පනා කරනකොට මේ ආධ්‍යාත්මික ගමනටත් එහෙමමයි. වීර්ය වඩනකොට වීර්ය කියලා කියන්නේ ධර්මාවබෝධය පිණිස හේතු වන අංගයක්. විරිය සම්බොජ්ජංගය, බොජ්ජංගයක්, බෝධි අංගයක්. වීර්ය ප්‍රගුණ කරනකොට ඒ වීර්ය නිසා ලැබෙන ප්‍රතිඵල හමුවේ ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය තවත් ශක්තිමත් වීර්යයක් ගොඩනගන. ධර්මාවබෝධයට මහ පුදුම උපකාරයක් සලසන. භාවනාව ප්‍රගුණ කරගෙන යනකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක දරාගන්න පුළුවන් මානසික මට්ටමක් ඇතිවේගෙන යනකොට මේ ලෝකේ යථාර්ථය ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නකොට ඒ සැනසුම භුක්ති විඳිනකොට ඒ අය ධර්මාවබෝධය පිණිස කළ යුතු වීරිය සම්පූර්ණ කරනවා. එතකොට මෙන්න මේ සෑම ඉලක්කයක් වෙතටම ගමන් කරනකොට අප විසින් ගොඩනගා ගත යුතු ප්‍රීතිය අපි ඇති කර ගැනීමට මහන්සි ගන්න ඕන. ප්‍රීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාමිස ප්‍රීතිය සහ නිරාමිස ප්‍රීතිය. සාමිස ප්‍රීතිය කියලා කියන්නේ අපට ලැබෙන දේවල් ධනය වෙන්න පුළුවන්, භෝග සම්පත් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, අඹදරුවෝ, ඥාතීන්, මේ විදියට අපට අපි කැමති දේවල් අප වෙතට ලැබෙනකොට ඒ තුලත් ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතියට කියනවා සාමිස ප්‍රීතිය. එතකොට ගිහි වේවා පැවිදි වේවා තමන් බලාපොරොත්තු වන ප්‍රත්‍යලාභය තමන්ට ලැබෙනකොට ඒ වස්තුන් පිළිබඳව කල්පනා කරනකොට ඒ තුල ඇතිවන ප්‍රීතිය සාමිස ප්‍රීතිය. හැබැයි ඒකේ විශේෂත්වය තමයි ඒ සතුට දුකෙන් අවසන් වෙනවා. අපට මොනතරම් සැප පිණිස පවතින දේවල් ලැබුණත් අපි ආසා කරන, අපි බලාපොරොත්තු වෙන ඉඩකඩම් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, අඹදරුවෝ වෙන්න පුළුවන්. මේවා අපේ ප්‍රීතිය පිණිස හේතු වෙනවා. එනමුත් ඒ ප්‍රීතිය අවසන් වෙන්නේ දුකකින්. දුකකින් අවසන් වෙන ප්‍රීතියක් සාමිස ප්‍රීතියේ ලක්ෂණ. නිරාමිස ප්‍රීතිය කියලා කියනකොට ඒ නිරාමිස ප්‍රීතිය දුකකින් අවසන් වන්නේ නැහැ. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ ධර්මාවබෝධය පිණිසම හේතු වන සතුට. බුදුහාමුදුරුවන්ගේ ගුණ ආදිය සිහිපත් කරනකොට පටිසෝතගාමී පිළිවෙතක ගමන් කිරීම පිණිස හේතු වන ප්‍රීතිය. පටිසෝතගාමී පිළිවෙත කියලා කියන්නේ ධර්මාවබෝධය පිණිස ගමන් කරන මග, උඩහට යන ගමන. අනුසෝතගාමී ගමන කියන්නේ පහළට යන ගමන. පහළට නොගිහින් නිවන දෙසට ගමන් කරන්න ධර්මාවබෝධය පිණිස හේතු වන, නිර්වාණය පිණිස හේතු වන ප්‍රීතියට කියනවා නිරාමිස ප්‍රීතිය. දැන් ඔය බොජ්ජංග පිළිබඳව කතා කරනකොට පීති සම්බොජ්ජංග කියලා කියන්නේ අන්නේ නිරාමිස ප්‍රීතිය. ඒක පස්සේ දුකක් බවට පරිවර්තනය වෙන ප්‍රීතියක් නෙවෙයි. එතකොට මෙන්න මේ ධර්මාවබෝධය පිණිස හේතු වන නිරාමිස ප්‍රීතිය
ඇතිකර ගැනීම සඳහා මහන්සිගත යුතු බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් එතකොට මේ ප්‍රීති සම්බොජ්ජංගය ප්‍රගුණ කරන්න, වර්ධනය කරන්න, උපදවන්න අපට මෙනෙහි කරන්න කියපු කාරණා 11ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකාදස ධම්මා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති. 11 ධර්මයක් තියෙනවා. මේ 11 ධර්මය මෙනෙහි කිරීම, ඒ පිළිබඳව අවධානය යොමු කිරීම, ප්‍රීති සම්බොජ්ජංගය උපදවා ගැනීම පිණිස, එවැගේම උපන්න ප්‍රීති සම්බොජ්ජංගය වර්ධනය කර ගැනීම පිණිස හේතු වෙනවා. පළවෙනි කාරණය තමයි බුද්ධානුස්සතිය. ප්‍රීති සම්බොජ්ජංගය ඇති කරගන්න නම්, නිරාමිස ප්‍රීතියක් ඇති කරගන්න නම්, පටිසෝතගාමී පිළිවෙතක ගමන් කරන්න හේතු වන ප්‍රීතියක් ඇති කරගන්න නම්, දුකකට පරිවර්තනය නොවන පරම සැනසුම ලබා ගැනීම පිණිස හේතු වන ප්‍රීතියක් ඇති කරගන්න නම් බුද්ධානුස්සතිය වැඩිය යුතුයි. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සතු ගුණ ගැන නැවත නැවත මෙනෙහි කිරීම, බුදු ගුණ මෙනෙහි කිරීම. මේ අත අහලා තියෙනවා චතුරාර්යක භාවනා. අපට ආරක්ෂාව සලසා දෙන භාවනා 4ක්. ඒ භාවනා 4න් එකක් තමයි බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ සතු ගුණ පිළිබඳව මෙනෙහි කිරීම මේ පටිසෝතගාමී පිළිවෙතෙහි ගමන් කරන්න හේතු වන ප්‍රබලම සාධකයක් වෙච්ච ශ්‍රද්ධාව ඇතිකරවා ගැනීමටත්, ඇතිකරගත් ශ්‍රද්ධාව පවත්වාගෙන යාම පිණිසත් හේතු වෙනවා. එනිසා බුද්ධානුස්සතිය වැඩිය යුතුයි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ධම්මානුස්සති. බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ සදහම් ගුණ මෙනෙහි කිරීම, ධර්මය තුල අන්තර්ගතය විමසීම, දහම් ගුණ නැවත නැවත මෙනෙහි කිරීම, මේ දහම මොනතරම් ප්‍රායෝගිකද, මේ දහම මොනතරම් ප්‍රඥා ගෝචරද, අන්න ඒ විදියට ධර්මයේහි ගුණ නැවත නැවත මෙනෙහි කිරීම අපට නිවන පිණිස හේතු වන නිරාමිස ප්‍රීතිය ගොඩනගා ගැනීමට හේතුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගුණ හිතන්න ඕන. මේ ධර්මය අහන්න ඕන. ධර්මයේ ප්‍රඥාවෙන් විමසන්න ඕන. අද සමාජය තුල ජීවත් වන සමහරු ධර්මයේ විමසන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි. දැන් අපි අපේ ශ්‍රාවකයන්ට විවිධ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. දැන් මේ වෙනකොට අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි සමහර විට ශ්‍රාවකයා යම්කිසි අතරමං වීමකටත් ලක් වෙලා තියෙනවා කියන එක. කොයි භික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනාද නිවැරදි? අර කියන කතාව හරිද? මේ කියන කතාව හරිද? කෝකද හරි? ඒකත් හරි වගේ පේනවා. මේකත් හරි වගේ පේනවා. මොකක්ද අපි පිළිගන්නේ? මෙන්න මේ වගේ යම්කිසි අතරමං වීමකට ලක් වෙලා තියෙනවා. ඇත්තටම අතරමං වීමකට ලක් වෙන්නේ බුදුදහම ප්‍රඥාවෙන් තේරුම් නොගෙන එක එක මිනුම් දඬු භාවිතා කරලා මනින්නට යෑමෙන්. එක එක මිනුම් දඬු, මේ ධර්මය මනින්න ඕන මිනුම් දඬ තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි ධර්මය තේරුම් ගන්න ඕන.
වෙන බාහිර මිනුම් දඬු භාවිතා කළොත් ඒ තුලින් සිදු වෙන්නේ මේ ධර්මය නිවැරදිව ග්‍රහණය කරන්නට බැරුව යනවා. දැන් මේ කතාව අපි ප්‍රකාශ කරන්නේ ඔබට ටිකක් හිතන්න. මේ කියන කාරණාවත් ඔය ධර්ම මාර්ගයේ ගමන් කරනකොට විචාරශීලීව හැසිරෙනකොට විමසනකොට සහ කරුණු කියනකොට මෙන්න මේ කාරණාව ගැන පොඩ්ඩක් හිතන්න. මොකද මේ වෙනකොට අපිට පෙනෙන දෙයක් ගැනයි මේ කියන්නේ. කිසිම වාදයක් හෝ මොකක්වත් නොවේයි. මේ ගැන පොඩ්ඩක් හිතන්න. දැන් මේ වෙනකොට අපේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සම්බන්ධයෙන් ත්‍රිපිටකය තුල අන්තර්ගත කරුණු කාරණා සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ මත සමාජගත වෙනවා. ඒ සමාජගත වන කාරණා අතරේ සමහර දේශනා අපට පේනවා, සමහර කාරණා අපට පේනවා මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත සමහර කරුණු බොහොම ඉක්මනින් විමසීමකින් තොරව බැහැර කරන මට්ටමකුත් තියෙනවා. සමහර කාරණා බැහැර කරනවා. මේක මෙහෙම වෙන්නේ කොහොමද? මේක වෙන්න විදියක් නැහැ කියලා බැහැර කරනවා. එහෙම තත්වයක් මේ වෙනකොට උදා වෙලා තියෙනවා. අපි හැමෝම කල්පනා කරන්න ඕන කාරණාවක් තියෙනවා. මෙන්න මේ කාරණය. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා 84000ක් ශ්‍රී සද්ධර්මය ලෝකයට දායාද කළා. ඒ ධර්මය තමයි ත්‍රිපිටකය තුල අන්තර්ගතව පවතින්නේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ මේ බුදු දහම යම්කිසි විදියකට බෙදීමකට ලක් වුණා. එක පැත්තකින් මහායාන සම්ප්‍රදාය, තවත් පැත්තකින් තේරවාද සම්ප්‍රදාය. දැන් අපේ රටේ තියෙන තේරවාද සම්ප්‍රදාය. ත්‍රිපිටකය පිළිබඳව පිළිගැනීම තියෙන තේරවාදීන් අතර. එතකොට මහායාන සම්ප්‍රදායකුත් තියෙනවා. තේරවාද සම්ප්‍රදායකුත් තියෙනවා. ඒ වගේම ඒවා තුලත් යම් යම් මතවාද මතුවෙලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ දඹදිව තිබුණු තව තවත් දෘෂ්ටීන් තිබුණා. දැන් සමහර උදවිය ත්‍රිපිටකයත් පරිශීලනය කරලා මහායාන සම්ප්‍රදායත් පරිශීලනය කරලා අනිකුත් ආගම්වල ඉගැන්වීමුත් පරිශීලනය කරලා දැනුම හදාගෙන, දැනුම නැතුව නෙවෙයි දැනුම හදාගෙන විද්‍යාවත් හදාරලා, ඒ කියන්නේ ත්‍රිපිටකය මහායාන ඉගැන්වීම් අනිකුත් ඉගැන්වීම් විද්‍යාව මේ ඔක්කොම ඉගෙනගෙන මේ වෙනකොට ලෝකයා පිළිගත්තු මිනුම් දණ්ඩ. අපි දන්නවා මේ ලෝකේ මේ වෙනකොට හැමෝම වගේ හැම දෙයක් පිළිබඳවම මනින්න භාවිතා කරන මිනුම් දණ්ඩක් තමයි විද්‍යාව. විද්‍යාව. දැන් සූත්‍රයක තිබුණොත් අහසේ ඇවිදගෙන ගියා කියලා, වතුරේ ඇවිදගෙන ගියා කියලා, අන්න ඒ කාරණාව මිනිස්සු ග්‍රහණය කරනවා. කොහොමද? මේ සූත්‍රයේ සඳහන් වන පරිදි මිනිස්සෙකුට උඩින් යන්න පුළුවන්ද? අන්න විද්‍යාවේ මිනුම් දණ්ඩෙන් බලනවා ඒක එහෙම වෙනවද? විද්‍යාවෙන් ඒක ඔප්පු කරන්න බැරි වෙන තැන මිනිස්සු ප්‍රකාශ කරනවා ඒ කතාව විද්‍යාත්මක නෑ. ඒ නිසා පිළිගන්න බෑ. දැන් සමහර කාරණා විද්‍යාත්මක නැහැයි කියලා පිළිගන්න බැරි නිසා ප්‍රතික්ෂේප කරනවා.
එතකොට මේ ප්‍රතික්ෂේප කිරීම කරන්නේ මොකකින් මැනලද? විද්‍යාවෙන් මැනලා. විද්‍යාව නම් වූ මිනුම් දණ්ඩ භාවිතා කරලා. එතකොට ත්‍රිපිටකයත් මහායාන ඉගැන්වීමත් අනෙකුත් ආගමික ඉගැන්වීම් සහ විද්‍යාව ඉගෙනගෙන වර්තමානයේදී සමහර උදවිය විද්‍යාවෙන් ලොකු බෝතලයක් හදලා අර හැම තැනකම කතා වෙච්ච දේවල් වල ත්‍රිපිටකයේ තුල අන්තර්ගත කාරණාවලින් ත්‍රිපිටකයේ දාන්න හදනවා විද්‍යාව කියන බෝතලය ඇතුළට. විද්‍යාව කියන බෝතලයට වැටෙන ටික ත්‍රිපිටකයෙන් ඒ බෝතලයට දාලා වැටෙන්නේ නැති ටික අස් කරලා දානවා. ඒක විද්‍යාත්මක නෑ. මහායාන ඉගැන්වීමත් විද්‍යාව කියන බෝතලේ උඩට තියලා විද්‍යාව කියන බෝතලයට වැටෙන ටික දාලා ඉතුරු ටික ප්‍රතික්ෂේප කරනවා. විද්‍යාත්මක නෑ. අනිකුත් ආගමික කරුණු කාරණාත් එහෙමයි. එතකොට දැන් මේ සෑම ඉගැන්වීමකම තිබෙන විද්‍යාත්මක නැත්නම් විද්‍යාවෙන් මැනගන්න පුළුවන් කාරණා ටික පමණක් දැන් මොකද කරන්නේ? විද්‍යාව කියන බෝතලය ඇතුළට දාගන්නවා. විද්‍යාව කියන බෝතලය ඇතුළට දාගෙන ඒ විද්‍යාවට එකඟ කාරණා ටික ප්‍රකාශ කරනකොට මුළු ලෝකෙම මිනිස්සු ඒක පිළිගන්නවා. මොකද හේතුව? ඒ කියපු කාරණා දාලා තියෙනවා විද්‍යාව කියන බෝතලය ඇතුළට. එතකොට ගොඩක් දෙනෙක් ඒක පිළිගන්නවා. හැබැයි පිළිගත්තත් ගැටලුවක් තිබෙනවා. මම මේ ඒ කාරණාව පොඩ්ඩක් හිතන්න කියලායි යෝජනාවක් හැටියටයි මම මේ කියන්නේ. විද්‍යාව නම් වූ විෂය ආගමක් කරගත්ත සමහර උදවිය. විද්‍යාව ආගමක් කරගත් අය. විද්‍යාවෙන්ම හැම දෙයක් පිළිබඳවම මනින්න උනන්දු වෙච්ච අය. විද්‍යාව මිනුම් දණ්ඩක් කරගත්ත අය. පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. මොකද හේතුව බුදුදහම වගේ වටිනා ඉගැන්වීමක් වෙනස් කරන්නට බැරි ඉගැන්වීමක් ත්‍රිපිටකය තුල අන්තර්ගත ඒ උත්තරීතර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ වටිනා ඉගැන්වීම මැනගන්න පුළුවන්ද? ඔන්න ඔය විද්‍යාවෙන් කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? විද්‍යාවේ තරම් ශක්තිමත්ද? විද්‍යාව ශක්තිමත් නම් මීට අවුරුදු 50කට ඉස්සෙල්ල කියපු දේ අද වෙනස් වෙන්න බෑ. අද කියන එක හෙට වෙනස් වෙන්න බෑ. හැබැයි අපට විද්‍යාව කියන විෂය පිළිබඳව කල්පනා කරනකොට විද්‍යාව කියන්නේ දිනපතා අලුත් දේවල් හොයා යන, අද හොයන අලුත් දේ හෙට පරණ කරන, ආයෙත් අලුත් දෙයක් හොයන, ඒ හොයලා ස්ථිර කරන එකක් තව ටික කාලයකින් ප්‍රතික්ෂේප කරන විෂයක්. විද්‍යාව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන විෂයකින් බුදුදහම වගේ විෂයක් මනින්න හදනවා නම් පරිස්සමෙන් විද්‍යාව නම් වූ බෝතලයට වැටුණු ටික විතරක් අරගෙන එළියට අත්හැරපු ටික ප්‍රතික්ෂේප කරලා ගිනි තියලා පරිස්සමෙන් ඒ එළියට ගියපු කාරණා වඩාත් වැදගත් වෙච්ච කාරණා බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකේ විද්‍යාව දියුණුයි නම් කෝ වයසට නොයා ඉන්න ක්‍රමයක්. මේ ලෝකේ විද්‍යාව දියුණුයි නම් කෝ ලෙඩ නොවි ඉන්න පුළුවන් ක්‍රමයක්. මේ ලෝකේ විද්‍යාව දියුණුයි නම් කෝ නොමැරි ඉන්න පුළුවන් ක්‍රමයක්. මේ ලෝකේ විද්‍යාව දියුණුයි නම් කෝ ස්ථිර වචනයක්. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිබඳව කතා කළොත් අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා එක කතාවක්
අද තව කතාවක්. තව අවුරුදු 50ක් ගියාම තව කතාවක්. එතකොට මීට අවුරුදු 100කට විතර ඉස්සෙල්ල හිටපු මිනිස්සු විද්‍යාවෙන් කියනවා ග්‍රහලෝක මෙච්චරක් තියෙනවා කියලා. ඒ තිබිච්ච ප්‍රමාණය පිළිබඳව කල්පනා කරලා ඔවුන් මියදුනා මිසක්කා ඔවුන් දැනගත්තේ නෑ තව අවුරුදු 50කින් මේ කතාව වෙනස් වන බව. ඒ අවුරුදු 50කින් පස්සේ ඒ විද්‍යාවෙන්ම වෙනස් කරලා කියනකොට අපිට දැන් හිතෙනවා අනේ මීට අවුරුදු 50කට විතර ඉස්සෙල්ල හිටපු මිනිස්සු වැරදි තැනක ඉඳලා මැරිච්ච මිනිස්සු නේද කියලා. එතකොට බලන්න පින්වත්නි, බුදුදහම නම් වූ විෂය විද්‍යාව නම් වූ මිනුම් දණ්ඩෙන් මනින්න යන්නේ පරිස්සමෙන්. ඒක වරදින්න පුළුවන්. මම මේ කතාව කියන්නෙම බුදුදහමේ උගන්වන ඉගැන්වීම් විද්‍යාත්මකද නැද්ද? විද්‍යාත්මකද නැද්ද කියලා හොයනවා. විශේෂයෙන් අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි විද්‍යාවෙන් නොවේ බුදුදහම මැනිය යුත්තේ ප්‍රඥාවෙනුයි. ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මැනගන්න තියෙන හොඳම මිනුම් දණ්ඩ තමයි ප්‍රඥාව. ප්‍රඥාව අවදි කරලා බුදුදහම තේරුම් ගන්න. බුදුදහම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ දැනුමෙන්ම නෙවෙයි. දැනුම කියන්නේ එකක්, ප්‍රඥාව කියන්නේ තව එකක්. දැනුම එකතු කරගෙන ගියාට ඒ එකතු කරගත්ත දැනුම නිසියාකාර භාවිතයක් සඳහා ගත යුත්තේ අවබෝධයක් ඇති කරගෙනයි. ඒ නිසා මේ විද්‍යාවේ කතාවත් බුදුදහමේ කතාවත් කල්පනා කරන එක වටිනවා. ධර්මයේ ගුණ මෙනෙහි කරන්න. කාලෙන් කාලෙට ඒ කතාව වෙනස් වෙනවා, කැරකෙනවා, අලුත් ඒවා එනවා, ඒ ආපු ඒවා වෙනස් වෙනවා. ඒ නිසා අපි මනින්න ඕන බුදුදහම විද්‍යාවෙන් නෙවෙයි, ප්‍රඥාවෙන්. ඒ නිසා ත්‍රිපිටකය තුල අන්තර්ගත කිසිදු කාරණාවක් ප්‍රතික්ෂේප කරන්න එපා විද්‍යාව නම් වූ මිනුම් දණ්ඩ භාවිතා කරලා. ප්‍රඥාව භාවිතා කරන්න. ඒක මගේ අදහසක්, යෝජනාවක්, හිතන්න යමක්. විද්‍යාවෙන් බලලා නෙවෙයි, ප්‍රඥාවෙන් බලන්න. ඒ කියලා තියෙන කාරණා පිළිබඳව ප්‍රඥාවෙන් දකින්න. සමහර කාරණා පිළිබඳව කල්පනා කරනකොට ඒ කරුණ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඒ කාරණා වලින් ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කරන්න. දැන් සමහර කතා තිබෙනවා, සමහර උපමා තිබෙනවා. ඒ උපමා ඇත්තද නැද්ද කියන එක නෙවෙයි සෙවිය යුත්තේ, ඒ උපමාවෙන් කියපු කාරණා. උපමාවල ඇත්ත නැත්ත හොයන එක හරියට ඇඟිල්ලක් දික් කරලා ඈත තියෙන කොස් ගහක් පෙන්නනකොට කොස් ගහ පෙන්නන මිනිසයාගේ ඇඟිල්ලේ කෙළවරේ කොස් ගහ හෙව්වා වගේ. කවදාකවත් ඇඟිල්ලේ කෙළවරේ කොස් ගහ බලන මිනිසෙකුට කොස් ගහක් පේන්නේ නැහැ. ඇඟිල්ල දික් කරපු මිනිසයා බොරුකාරයෙක් වෙනවා. ඒ බොරුකාරයෙක් වෙන්නේ ඇඟිල්ල දික් කරපු මිනිසයාගේ ප්‍රශ්නයකින් නෙවෙයි. ඒ ඇඟිල්ල දික් කරලා ඈත තියෙන කොස් ගහ බලන්න කියලා කියනකොට ඒක බලන්න තරම් ප්‍රඥාවක් නොතිබුණු පුද්ගලයෙක්. ඒ නිසා අපි ප්‍රඥාව අවදි කරගන්නවා. ප්‍රීතිය නැමැති ධර්මාවබෝධය පිණිස හේතු වන ඒ වටිනා අංගය තමන් සතු කරගන්න නම්, ප්‍රීති සම්බොජ්ජංගේ ප්‍රගුණ කරන්න නම් ධර්මය පිළිබඳව ගුණ මෙනෙහි කරන්න. ඒ වගේම සංඝානුස්සති, ආර්ය මහා සංඝරත්නයේ සංඝ ගුණ මෙනෙහි කරන්න. පුද්ගල වශයෙන් නෙවෙයි, තුන් කාලෙටම අයිති මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න. පුද්ගල වශයෙන් විවිධ චරිතවල විවිධ දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ දුර්වලතා මෙනෙහි කරන තරමට ඒ පුද්ගලයන්ව එපා වීම සිදු වෙනවා. සමස්තයක් වශයෙන් සංඝ ගුණ ගැන මෙනෙහි කරන්න. එදා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටි සරියුත් මුගලන්, ආනන්ද, නන්ද, රාහුල, මහා කාශ්‍යපාදී නික්ලේශී මහරහතන් වහන්සේලා ඇතුළු අතීතයේ වැඩ හිටපු, වර්තමානයේ වැඩ ඉන්න, මතු අනාගතයේ පහළවන තුන් කාලෙටම අයිති මහා සංඝරත්නයේ
සුපටිපන්න ආදී ගුණයන් ගැන නැවත නැවත මෙනෙහි කරන්න. එය ප්‍රීති සම්බොජ්ජංගය ඇති කරගන්න හේතුවක්. එවගේම සීලානුස්සති තමන්ගේ සීලය ගුණය පිළිබඳව මෙනෙහි කරන්න. මම පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරන කෙනෙක්. මම සාමණේර සීලය උපසම්පදා සීලය මනාව ආරක්ෂා කරන කෙනෙක්. මම සත්ව ඝාතන අකුසල කර්මයෙන් බැහැර වෙච්ච කෙනෙක්. මම සොරකමින් කාමයන්හි වරදව හැසිරීමෙන් බොරු කීමෙන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකුණු කෙනෙක් කියලා තමන්ගේ සීලය ගැන මෙනෙහි කරන්න. මම සිල්වත් කෙනෙක්. හැබැයි ඒ මෙනෙහි කිරීමේදී පරිස්සම් වෙන්න. ඒක මාන්නය පැත්තට යන්නත් පුළුවන්. ඔය මාන්න පිළිබඳව කතා කරනකොට මදයන් පිළිබඳව කතා කරනකොට එක මදයක් තමයි සීල මදෝ කියලා කියන්නේ. තමන් සතු ගුණයන් නිසා මත්වන අවස්ථා එන්න පුළුවන්. ගුණය හොඳයි ගුණයෙන් මත්වුනොත් වැරදි පැත්තකට කැරකෙනවා. දැන් සමහර උදවි ඉන්නවා සිල්වත්. ඒ සිල්වත් කම ගැන හිතලා ඒ තුලින් මත්වීමකට ලක් වෙනවා. අන්න එක සීල මද. ඒක භයානකයි. එතකොට හිතන්නේ අනිත් අය දුස්සීලයි මං තමයි සිල්වත් මම හරි ඉහළින් ඉන්න කෙනෙක්. අනිත් ඔක්කොම පහත් කරලා තමන්ව උසස් කරලා කල්පනා කරනවා. සීල මද. ද භික්ෂුන් වහන්සේලාට ඇති වෙන්න පුළුවන් මදයක් තියෙනවා පිණ්ඩපාත මද. බුදුහාමුදුරුවෝ දේශනා කළා පිණ්ඩපාත මද. පිණ්ඩපාතේ වඩිනකොට බලන්න පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ මොන තරම් වටින ගුණයක්ද? හැබැයි ඒ පිණ්ඩපාතේ වඩිනවා කියන ගුණයම මාන්නයක් බවට මත්වීමක් බවට පත් කරගන්න පුළුවන්. ඒකට කියනවා පිණ්ඩපාත මද. අනිත් හාමුදුරුවරු නම් පන්සලට දායකයෝ දාන ගෙනත් දෙනකම් බලාගෙන ඉන්නවා දානේ වළඳන්න. මං එහෙම කෙනෙක් නෙවෙයි. මම පිණ්ඩපාතේ වැඩලයි දානේ වළඳන්නේ. පිණ්ඩපාතේ වඩිනවා කියන එක හොඳ ගුණයක්. ඒ ගුණේ මත්තුනොත් ඒක වැරදි පැත්තකට යනවා. එතකොට මේ සීලානුස්සතිය කියලා කියන්නේ සීලයෙන් මත්වීමක් නෙවෙයි. තමන්ගේ සීලය පිළිබඳව කල්පනා කරලා ප්‍රීතියක් ඇති කරගන්නවා. මොන ප්‍රීතියක්ද? කුමන ප්‍රීතියක්ද? කුමකට හේතු වන ප්‍රීතියක්ද? ධර්මාවබෝධය පිණිස හේතු වන ප්‍රීතියක්. ඡාගානුස්සතිය පරිත්‍යාගය පිළිබඳව මෙනෙහි කිරීම. මම මෙන්න මේ විදියට අත්හැරීම පුරුදු පුහුණු කරනවා. තමන්ගාව තියෙන ත්‍යාගී ගුණය ගැන මෙනෙහි කරලා ඒකිනුත් මත් නොවී මේ අත්හැරීම මා විසින් පුරුදු පුහුණු කළ යුතුයි. අත්හැරීම නැත්නම් දානය කියන එක ධර්මාවබෝධයේ පිණිස හේතු වන ප්‍රබල සාධකයක්. නිර්වාණය සලසා ගැනීමට නම් අත්හැරීම සම්පූර්ණ කරන්න ඕන. එහෙනම් මම මේ සිදු කළ ත්‍යාගය අත්හැරීම මට ධර්මාවබෝධය පිණිස හේතු වේවා. අන්න එහෙම අත්හැරීම ගැන ත්‍යාගී ගුණය ගැන මෙනෙහි කිරීම. එවැගේම දේවතානුස්සති ශ්‍රද්ධාදී ගුණධර්ම තමන්ට සුගතිගාමී වෙන්න හේතු වන ධර්මාවබෝධය ලබන්න හේතු වන ඒ සසරේ කොයි විදියටද අපි නිවන දෙසට යොමු වෙන්නේ? සුගතිගාමී වෙන්න හේතු වන ගුණ ගැන මෙනෙහි කිරීම. දේවත්වයට හේතු වන ගුණ පිළිබඳව මෙනෙහි කිරීම දේවතානුස්සති. එවැගේම උපසමානුස්සති යටපත් කරපු කෙලෙස් පිළිබඳව මෙනෙහි කිරීම. කෙලෙස් සිතුවිලි පාලනය කරගනිමින් යටපත් කරගනිමින් තුනීවට තබාගෙන ඉන්න අය ඒ තුනීවට තියාගෙන ඉන්න කෙලෙස් ඒ තුනී බවෙනුත් නැති කරලා කෙලෙස් වලින් තොරවීම පිණිස මෙනෙහි කිරීම. මම මේ රාගය පාලනය කළා කියලා හිතන එක උපසමානුස්සති. ඒ වගේම ලෝක පුද්ගල පරිවර්ජනතා ප්‍රීති සම්බොජ්ජංගයට හේතුවක් තමයි රළු ගති තියෙන පුද්ගලයන්. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන්ට අනුගත පුද්ගලයන් ඇසුරු නොකිරීම.
සිනිද්ද පුද්ගල සේවනතා මෘදු මොලොක් ගති ලක්ෂණ තිබෙන කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයන්ට අනුගතව ක්‍රියා කරන පුද්ගලයා ඇසුරු කිරීම. මේ කාරණා දෙක පිළිබඳව කල්පනා කරනකොට අපිට තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා. පෘථග්ජන සමාජය තුල සම්පූර්ණයෙන්ම හොඳ මිනිස්සුත් සම්පූර්ණයෙන්ම නරක මිනිස්සුත් හොයාගන්න ලේසි වෙන එකක් නෑ. සම්පූර්ණයෙන්ම දුෂ්චරිතයට බර වෙච්ච මිනිස්සුත් සම්පූර්ණයෙන්ම සුචරිතයට බර වෙච්ච මිනිස්සුත් හොයන්න ලේසි වෙන එකක් නෑ. ඒ කියන්නේ හැම මිනිස්සෙක් ළඟම හොඳ නරක දෙකම අන්තර්ගත වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි පුද්ගල වශයෙන්ම කල්පනා කරන්නේ නැතුව අපිට පුළුවන් නම් සෑම පුද්ගලයෙක්ගේ ඇතුලේ තියෙන මේ හොඳ නරක දෙකම තේරුම් ගන්න. හැම පුද්ගලයෙක් ඇතුළෙම පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කියලායි මං හිතන්නේ. හැම හොඳ කෙනෙක් ළඟම නරක ලක්ෂණ තියෙන්න පුළුවන්. නරක පුද්ගලයන් ළඟ හොඳ ලක්ෂණ තියෙන්න පුළුවන්. මේ දෙකම අපි ළඟ තියෙනවා. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඔබට පුළුවන් නම් මගේ හොඳ ටික පමණක් දකින්න ග්‍රහණය කරන්න ඔබට මාව කල්යාණ මිත්‍රයෙක් වෙයි. ඔබ මගේ නරක පැත්තම නම් ගන්නේ ඔබට මාව පාප මිත්‍රයෙක් වෙයි. ඔබේ හොඳ ටික ගන්නවා නම් මට ඔබව කල්යාණ මිත්‍රයෙක් වෙයි. ඔබේ නරක ටික ගන්නවා නම් ඔබ මට පාප මිත්‍රයෙක් වෙයි. එතකොට මේ සමාජයේ සත්පුරුෂයෙක්ද මං ආශ්‍රය කරන්නේ අසත්පුරුෂයෙක්ද මං ආශ්‍රය කරන්නේ කියන එකත් තීරණය කරන්නේ තමන්ගේ මනසමයි. පුද්ගලයෙකුගේ සත්පුරුෂ ලක්ෂණ ගන්නේ නම් ඔබ ඇසුරු කළේ සත්පුරුෂයෙක්. පුද්ගලයෙකුගේ අසත්පුරුෂ ලක්ෂණ ගත්තේ නම් ඔබ ඇසුරු කළේ අසත්පුරුෂයෙක්. ඒ නිසා සමාජය සත්පුරුෂද අසත්පුරුෂද කියලා තීරණය කරන්නේ බොහෝ විට තමන්. ඒ නිසා මේ කාරණා ගැන මෙනෙහි කරන්න. ඒ වගේම පසාදනීය සුත්තන්ත පච්චවෙක්කනතා ප්‍රීතියට හේතු වන සූත්‍ර දේශනා මෙනෙහි කිරීම ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙන්න හේතුවක්. ඒ වගේම තදදිමුත්තතා ප්‍රීති සම්බොජ්ජංගයට නැමුණු සිත පවත්වාගෙන යාම. මෙන්න මේ කාරණා 11. මොනවද කාරණා 11? බුද්ධානුස්සතිය බුදුගුණ නැවත නැවත මෙනෙහි කිරීම, ධම්මානුස්සතිය ධර්මයේ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම, සංඝානුස්සති සංඝගුණ නැවත නැවත මෙනෙහි කිරීම, සීලානුස්සති තමන්ගේ සීලයේ ගුණය පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම, ඡාගානුස්සති පරිත්‍යාගය පිළිබඳව අත්හැරීම පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම, දේවතානුස්සති දේවත්වයට හේතු වන ශ්‍රද්ධාදී ගුණධර්ම පිළිබඳව මෙනෙහි කිරීම, උපසමානුස්සති යටපත් කළ කෙලෙස් යටපත් කළ බව මෙනෙහි කිරීම, ලෝක පුද්ගල පරිවර්ජනතා සිනිද්ද පුද්ගල සේවනතා රළු ගති තියෙන උදවිය ඇසුරු නොකිරීම, මෘදුමොලොක් ගති තියෙන උදවිය ඇසුරු කිරීම, පසාදනීය සුත්තන්ත පච්චවෙක්කනතා ප්‍රීතියට හේතු වන සූත්‍ර මෙනෙහි කිරීම, තදදිමුත්තතා ප්‍රීති සම්බොජ්ජංගයට නැමුණු සිතක් ඇතිව කටයුතු කිරීම. ඒ තුලින් අපට නිරාමිස ප්‍රීතිය ඇති කරගන්නට පුළුවන්. නිරාමිස ප්‍රීතිය තුලින් අපට ධර්මාවබෝධය ලබන්න පුළුවන්. එහෙනම් ඒ ධර්මාවබෝධය පිණිස හේතු වන ප්‍රීතිය නම් වූ සම්බොජ්ජංගය ප්‍රගුණ කිරීම පිණිස මේ උතුම් දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. ඩුබායිහි සේවය නියුතු රේෂා උදයංගනී ගුණවර්ධන දියණියගේ අප්‍රේල් මාසයේ 11 වෙනි දිනට යෙදෙන අද දිනට යෙදෙන උපන්දිනයට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම පුංචි දියණියගේ මාපියවලට තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම, පුංචි දුවණියට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, අප්‍රේල් මාස 15 වෙනි දිනට යෙදෙන සෝමා ගුණවර්ධන මහත්මිය අද දවසේ දායකත්වය දරන එතුමියගේ උපන්දිනයට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, පවුල්වලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව
චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනවා කෑගල්ල අරුගම්මන කෝපිගොල්ල පදිංචි සෝමා ගුණවර්ධන මහත්මිය ප්‍රධාන පිරිස. අප්‍රේල් මාස 11 වන දින අද දිනට 5 වන උපන්දිනය සමරන විදේශගතව සිටින ගගනිලා පවරදා වැලිකන්න චූටි මිනිබෙරියට ශ්‍රී සද්ධර්මය අවබෝධ වී ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නේ ආදරණීය අම්මා තාත්තා ආච්චි සීයා මාලක මල්ෂාන් මාමලා ශශිකා නිෂාදි නැන්දලා සහ කොට්ටාවේ ආච්චි සහ සීයා ඒ වගේම ලෙසදු තස්විත් චූටි මුණුබුරන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම මේ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා පානදුර නල්ලූරුව ෆිනෑන්ස් වත්ත 1268 නිවසේ පදිංචි කේ සමරජීව මහත්මයා සමග ස්ත්‍රියානි ධම්මිකාද සිල්වා මහත්මිය ප්‍රධාන පිරිස. මීට වසර 13කට පෙර මිය ගිය වේරගොඩ පොල්වත්තේ විසූ යෝජී පියතිලක මහත්මයාට පින් අනුමෝදන් කිරීම එතුමා සිහිපත් කිරීම එතුමාගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම දෙපාර්ශ්වයේ මිය පරලොව ගිය දෙමව්පියන් ප්‍රධාන සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට දූ දරුවෝ මුණුපුරන්ට මිනිපිරියන්ට නිරෝගී සුව ඒ වගේම ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි කියලා ආශිර්වාද කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා හෙම්මාතගම වේරගොඩ යූජී ඥානවතී මහත්මිය ඇතුළු පිරිස. ගෞරවනීය දේශකයන්න් වහන්සේට මාර්ගඵල අවබෝධය ප්‍රාර්ථනා කිරීම දැනට වසර 3කට පෙර මිය ගිය ආර්.බේලින් නෝනා මෑණියන්ට සහ වසර 16කට පෙර මිය ගිය පියාණන් වන පී.කේ සිරිවර්ධන මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හලියද්ද දන්තුරේ රංවල පවුලේ මිය ගිය අත්තම්මාට සහ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පොළොන්නරුව ලංකාපුර සීතා කුමාරි දිසානායක මෑණියන්ට ඒ වගේම බදුරලිය සයිමන් දල්විස් පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම දොම්පේ වානලුවාව පදිංචි ගුණසේන මහතාගේ මියගිය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම අඹුවන්ගල මල්බෙරිවත්ත ඒ කොටසේ පදිංචි සීලවතී සොයුරියගේ මියගිය මෑණියන්ට සහ සොහොයුරාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ කෑගල්ල දේවාලයේගම ඉහළ බටුවත්ත සිරිවර්ධන නිවසේ පදිංචි රංජිත් සිරිවර්ධන මහත්මයා ප්‍රධාන සොහොයුරු සොහොයුරියන් සමග උදාරි එරංග දුලංග සහ සඳරු මුණුබුරු මිනිබෙරියන් ප්‍රධාන පවුලේ සියලු දෙනා. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. කොයි කවුරුත් සදහැසිත උපදවාගෙන විවිධ අරමුණු මූලික කරගෙන තමන් නමින් මියගිය දෙමව්පිය ඥාති හිතයිශීන් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා දායකත්වයේ දරපු පින්වතුන්ටත් උපන්දින සමර නැත්තන්ටත් අසනීප තත්වයේ සිටි නැත්තන්ටත් එවැගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් රටවැසි ලෝවැසි දම් දෙසුම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් දෙවියන්ගේ රැකවරණින් කායික සුවය මානසික සුවය සලසා දෙත්වා දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනාධිපති මහරගම ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.